අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 274 අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි පෙළ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි ශීලුම දෙනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තීහි භික්ඛවේ අංගේයි සමන්නාගතෝ යෝධා ජීවෝ රාජරහෝ හෝති රාජබොග්ගෝ රඤ්ඤෝ අංගන්ත්වේව සංකං ගච්ඡති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවච්චන් වහන්සේ විසින් මේට අවුරුදු 2500ක් 600ක් අතර කාලයේදී ශ්‍රී මුක දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරව පාලි පාඨයක් මම ඉදිරියෙන් තිබ්බේ. ඉතින් ඒකෙදී අදහස් කරනවා මානෙනි යොද තෙබලෙක් එහෙම නැත්නම් යෝධා ජීවය කියලා කියනවා ආරක්ෂක සේවාවේදීම රැකියාව කරගත්ත කෙනෙක් රජුරුවන්ගේ රාජකාරියට සුදුසු වෙන්නේ නැත්නම් රජුරුවන්ගේ වැටුපක් ලබන්න සුදුසු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අංග තුනක් තියෙනවා. ඊට පස්සේ ඒ කෙනා රජුරුවන්ගේ බටසේනාවේ සේබලෙක් බවට එහෙම නැත්නම් නිත්‍ය සේනාවේ සේබලෙක් බවට පත් වෙනවා. ඒ නිසා යෝධා ජීවී කියලා මේකට කියන්නේ මේක යුද්ධ බටේ කියලා සාමාන්‍ය විදිහට කියන්න පුළුවන්. සේබලෙක් සමුරායි කෙනෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ මාෂල් ආර්ට්ස් දන්න කෙනෙක් කියලා කියන්නේ. ආන්නේ වගේ කෙනෙක් වෙනකොට තිබිය යුතු අංග තුනක් සඳහන් කරනවා. ඉතින් ඒ කාලේ තිබිච්ච රැකියාවල් තමයි සරුවචනාංශයේ මේ ව්‍යවහාර බාධාවට aran තියෙන්නේ. ඊට පස්සේ ඒවා කොච්චරක් දුරට අපි කරන මේ මහානකමට ගැලපෙනවද? කිතෙක් දුරට අපි කරන මේ භාවනා ජීවිතේට සමාන්තර වෙනවද කිව්වහම අපි ළඟ තියෙන අර යුද්ධ සෙබලෙක්ගේ තියෙන දැනුමත් අපි දැන් මේ කරගෙන යන එකත් අතර පොඩි ව්‍යවහාරික භාෂාවක් එහෙම නැත්නම් සාමාන්‍ය දැනුමින් අපිට කිට්ටු කර ගන්න පුළුවන්. නැත්නම් භාවනා කියවම හරි බයක් එන්නේ අපට. මහානකම කිව්වම හරි බයක් එන්නේ අපිට. භාවනා ජීවිතයක් කිව්වම හරි බයක් හරි දුරස්ත භාවයක් එනවා. සර්වචනාංශීක ලං කරලා පෙන්නනවා නෑ එහෙම හිතන්න එපා. වටිනකමක් තියෙනවා නමුත් මේකට යන්න නම් නෑදෑකමක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට භාවනා කරන අයට අර බය අඩු කරලා මේක අමාරුයි තමයි. නමුත් gedara ඉඳගෙන කරන දේවල් වලින් සත පහක වගතුවක් වෙන්නේ නෑ. ඒවා අන්තිමටම පශ්චාත්තාප වෙන්න වෙනකොට මේ මොකක් හරි එකක් දැනගෙන ඉන්නේ කොහොඳයිනේ. එහෙම නැත්නම් අපි අරකෙම ඉඳලා සතෙක් වගේ ඉඳලා සතෙක් වගේ ජීවත් වෙලා සතෙක් වගේ මැරලා යනවා. අපි මෙතෙක් සංසාරේ ටික තමයි කරේ. නමුත් මේ ආත්ම ජීවත් ඒ වෙනුවට මොකක් හරි හරපද්ධතියක් ඇතුල් කරගන්න. ඉතින් එතකොට අපි මේ බත් බැඳගෙන ඇවිල්ලා මේහිම ගත කරලා පූර්ණ කාලීව ගත කරන කි මොනවා හරි වෙනසක් හැරුණු ලක්ෂයක් ගන්න. ඉතින් හැරුණු ලක්ෂය තමයි අපි මේ වැඩමුළුවේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් අපි එක එක අම්මලාගේ එක එක තාත්තලාගේ දරුවෝ එක එක සංස්කෘත වලින් ඇවිල්ලා අපි මේ පොඩි එකමුතුවක් එකලසක් එක දෙපා වේලක ඇවිදින මීහරක් රංචුවක් වගේ එක දිහාවකට යන්න හදා. ඉතින් අපිට ඉතින් පුංචි පුංචි දේවල් කැප කරන්න වෙනවා මේ පිළිවෙලකට ගමන් කරනකොට. ඉතින් ඒක අපි කරන කැපකිරීම වෙන අතර අපි අර ශාසනයේ භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට අපි කිට්ටු වෙනවා. ඉස්සර ගත කරපු ජීවිතය අපි ඒ වගේ අපිට පදක්කම් හම්බෙන ජීවිතයක් නෙවෙයි. ඒ ලෞකික දේවල් විතරයි මේකෙදී හම්බ වෙනවා. ඉතින් මේ වගේ වැඩමුළුවකට එනවයි කියන එක පුදුමාකාර අහඹුවක්. සැලසුම් කරාටම ඉන්නත් බෑ. සැලසුම් නොකරත් බෑ. සූදානම් වෙලා හිටියොත් අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඇත්තට මේක අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සඳහා සැලසුම් කරපු වැඩසටහනක්. එක්කෙනෙකුටත් එන්න බෑ කිව්වා. එහෙම නැත්නම් වැඩේ අතාරින්න ගියා. ඉතින් මං කව මේ ශාලාවේ හිස්ටෙන්න දෙන්න එපා. එක්කෙනෙක් එනවා නම් එක්ක නරත් කරනවා. පස්සේ කව 15ක් 16ක් හොයන්න පුළුවන්. ඔබ අන්තිම එනවාද කියලා මං කරනවා. පස්සේ තමයි මම කතා කරලා කිව්වේ අඳුරයක් පාණ්ඩිකව කට්ටියට කැමති කෙනෙක් එන්න කියලා.
ඒ නිසා ඒකට ආපු පිටිස දන්නවා රටේ තියෙන තත්ත්වය හැටියට බලනකොට අපේ වයස් කලවාස් බලනකොට අපේ ලෙඩ රෝග බලනකොට මේවට එනවයි කියන එක එච්චරම පුංචි වැඩක් නෙවෙයි. ඉතින් ඒකමුත් අද 50% විතර අලුත් අය. ඉතින් ඒ අයට මේ ආපු එක මෙතෙන්ට එනකන් අපි යම් ක්‍රමසා විදි යෙදුවනේ. ඒව මෙතනින් එහාට වැඩක් නැහැ. ඊට පස්සේ සම්පූර්ණ අලුත් ක්‍රමසා විදි රාශියක්, අලුත් උපකරණ ආයුධ රාශියක්, අලුත් සටන් ක්‍රම අපිට උගන්වන්න වෙනවා වැඩමුළු ඇතුළේදී. අරක අබිනිෂ්ක්‍රමණය සඳහා ප්‍රමාණවත්. මෙතෙන් ආවට පස්සේ ඒක මතින් උගත යුතු කරුණු මේ යෝධා ජීවියෙකුට කාරණා තුනක් කියනවා වගේ භාවනාවට බෙලෙන පැවිද්දකට යන අරණ්‍ය වාසී වෙන්න හදන කෙනෙකුට ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ අපිට කියලා දෙනවා මේක සාර්ථක වෙන්න නම් මෙච්චර ආම්බයක් වෙලා අපිට හම්බ කරගත්ත මේ අවස්ථාව සාර්ථක වෙන්න නම් අපි මේ වැඩමුළුවට පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඒක අනුග්‍රහිත සූත්‍රය කියලා වෙනමම සූත්‍රයකින් බුදුජානනාංශය අපිට මතක් කරලා දෙනවා අපි මාර්ගයෙන් ලබා කරගත්ත මේ අවස්ථාව හිස්සතින් නොයා සාර්ථක කරගන්න. මේ කියපු සූත්‍රේ වගේම සූත්‍රයක් මම මේ වෙන එකක් මතක් කරන්නේ අපි 274 වෙනි වතාවක් මේ හෝල් එකේදීම ওই සූත්‍රය කියලා තියෙනවා. ඒකේ පළවෙනිම අවශ්‍ය කරන්නේ සීලය. සීලානුග්ගහිතාච හෝති. අපි මේ සුදු ඇඳගෙන මේ බාපණයක් දාගෙන මේ බිම වාඩි වෙලා නෙවෙයිනේ ගෙදර හිටියානම් ඉන්නේ. අපි ඉන්නේ අපිට ඕන විදියට සැප පහසුකම් සහිතව විවිධාකාර වර්ණ ඇඳගෙන විවිධාකාර කෑම කාගෙන කකුල් දෙක උඩ දාගෙන අපි ජීවත් වෙනවා. දැන් මෙතෙන් ආවට පස්සේ කවුරුත් වගේ බිම වාඩි වෙනවනේ. කවුරුත් වගේ සපත්තු සිරප්පු නැතුව ඇවිදිනවනේ. කවුරුත් වගේ පොලිමේ තැටි අරගෙන ගිහිල්ලා හිරකාරයෝ වගේ බත් ටිකක් බෙදාන කනවනේ. කවුරුත් වගේ ඔය එළලා දෙන පැදුරක බුතියනවනේ. කාට බයේද වෙන්නේ? අපිට නැති බැරිකමට කරනව නෙවෙයිනේ. අන්නේ විදිහට මොකේකට හරි හික්මන එක, මොකේකට හරි සීලාචාර වෙන එක අද සමාජයේ පවතින ක්‍රමයේ හැටියට ලැජ්ජාශීලී දෙයක්. අතපය විසි කරන උප්ලව කරගෙන අරගල කරගෙන කෑ ගහන එක තමයි උගන්වන්නේ. නම සරුවචනාංශ උගන්වන්නේ වැඩක් වෙන්න නම් සීලාචාර වෙන්න. හික්මීමක් තියෙන්න. ගා කල්පනා කළා තමයි අපි මේ වැඩමුළුවට මේ අටසිල් තමයි පදනම කියලා තේඳු කරගත්තා. ඉස්ලාම තිබුණු වැඩමුළු 4ක 5ක ආපු 50ක් විතර කිවරයට කණ්ඩ ඕනයි කියලා. ඒ කටියට කණ්ඩ දීලත් තමයි අපි පටන් ගත්තේ. ඊට පස්සේ කණ්ඩ දුන්නා. දැන් නම් එන්න එපයි කියලා නතර කරා. ඉතින් අපි දැන් 274ක් කරලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි සීල කියන්නේ. සීල කියන්නේ අපි මේ වයසට ගිහිල්ලා මෝරච්ච වුණාට ආයස්සරයක් බුද්ධ ධම්ම සංඝ එහෙම නැත්නම් සිල්පද කෙරෙහි ගෞරවයක් තියෙනවා. එහෙම නැත්නම් මේ දේශනාව මට කරන්න බෑ. දෙක සුතානුග්ගහිතාචෝති. මෙතනදී අපි හැම කෙනාම හැම තමන්ගේ විෂය පිළිබඳව විශේෂඥෝනේ අපි. සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා අපි. මට උගන්වන්න දෙයක් නැහැ. හැම කෙනාම තමන්ගේ ශේෂ්ත්‍රයේ සෑහෙන වැඩ කරලා සාමාන්‍ය මට්ටමට එහයින් දියුණු වෙච්ච පිරිසක්. නමුත් මේ භාවනාවට අලුතෙන් අහුම්කම් දෙන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ආයෙත් දෙකේ පන්තියේ ළමෙක් වගේ මේ කියන දේ අහන්න. නැත්තම් ගමනක් යන්න හම්බෙන්නේ. 3 සාකච්ඡානුග්ගහිතාච හෝති. මේවා කරන වයසක් නෙවෙයි අපි දැන් අවුරුදු 5 6 ළමයෙකුට නම් කිව්වම අහනවා. දැන් තියෙන එහෙම වයසක් නෙවෙයිනේ. ඒ නිසා අපිට කරනකොට හරියට අපහසුකම් මතුවෙනවා. මානසික අපහසුකම්, කායික මානසික අපහසුකම්. එතකොට අපි සාකච්ඡා කරන්න ඕනේ. අතැල්ලා දාලා යනවද? නැත්නම් මේක කාටවත් වෙන එකක්ද? මොකද්ද අපි මේකෙදි කරන්න ඕනේ? අපි දන්නවනේ සිංහල වෙදකමේ බෙහෙතක් පිව්වට පස්සේ ඊගාව දවසේ අනකොට ගුණාගුණ කියන්න එපා. වෙදාට නැත්නම් ලියන්නේ නැහැනේ බෙහෙත් තන්දුවක්. බෙහෙත් තුණ්ඩුවක් තරන් ගිහලා ගුණාගුණ කිව්වට පස්සේ තමයි වෙදා දන්නේ මෙන්න මේකයි කෙරෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ එකක් තමයි අපි දවල් කරේ. සාකච්ඡා අනුග්‍රහිතේ. අපි ධර්ම සාකච්ඡා කියලා කියනවා. ඊට පස්සේ තමයි ඒ තුන පෙළ ගැහුනට පස්සේ තමයි අපි සමත භාවනාවක් කියලා එක අරමුණකට හිත තියාගෙන අපිට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි අන්තිම දුර්වලයි. අපි මොන පැත්තට මොන ස්පෙෂලිස්ට් උනත් අපි කියනවා උදාහරණයක් විදිහට සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේදී සිද්ධාර්ථ කුමාරයා පියවර 7ක් තිබ්බයි කියලා පොළොව මත.
මෙතන ඉන්නකොට පියවර 7ක් සක්මන් කර ගන්නවත් බෑ සතිය පවත්වන්න බෑ ඊට ඉස්සෙල්ලා හිත පිට යනවා. ඒකට අපි කියන්නේ තාම අපි ඉපදිලාවත් නැහැ. මොකද අපිට උඩ පැනුම් පිට පැනුම් වටක නැටුම් උඩරට නැටුම් පුළුවන් වුණාට නිකන් පොළොවේ ඇවිදලා බලන්න පියවර 7ක් එක දිගට යන්න පුළුවන්ද කියලා. පුළුවන් කට්ටිය ඉන්නවා මම මේ කීමනට කියන්නේ. මෙච්චර වැද්දගත්ම අත්‍යන්ත දේ තමයි හුස්ම ටික. හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා බලන්න. අපි මේ කැම ගැන කොච්චර නටනවද වතුර ගැන කොච්චර නටන නමුත් මේ වායෝ ධාතුව ගැන අත්‍යන්ත වූ හුස්ම ගැන අපි දවසේ ජීවිතේට කෝටි 13ක්ද කොයිද හුස්ම තියෙනවා අපට. අවුරුදු 100ක් ගත කරන කීයක්ද හුස්ම ගණන් කරන්න පුළුවන් උනේ? ජීවිතේම නම ගිහිලා තියෙන්නේ. මේ හුස්ම අමතක කරලා බොහෝ දේවල් කරලා තියෙනවා. කමක් නැහැ ඒක දෙච්චරම අපරාධයක් නෙවෙයි. නමුත් බොහෝ දේ අමතක කරලා හුස්ම බලන්න ගියොත් කීයක් හුස්ම බලන්න පුළුවන්? එක්කෙනෙක්ව සතුටු නැහැ. මිත්‍ර සභාවේ ඉන්න කිසිම කෙනෙක් සතුටු නැහැ. මට බලන්න පුළුවන් හුස්ම ප්‍රමාණය ගැන කියන්නේ අඬා වැටිලා බලන්නකෝ. මට මෙච්චරයි හුස්ම බලන්න. ඒකවත් දන්නේ මෙහි ආපු නිසා. නැත්තම් ලස්සට කොඩිය දාගෙන තමයි ගෙදෙට්ට වෙලා ඉන්නේ. ඉතින් අන්නේ ප්‍රයත්නයට අපි කියනවා සමතනුග්ගහිතය කියලා. අපි හිතමු වැඩමුළු ඉවරනකොට යම් ප්‍රමාණයකට හුස්ම හිත තබා ගැනීමේ හැකියාවක් එහෙම නැත්නම් සක්මනේ හිත තබා ගැනීමේ හැකියාවක් එහෙම නැත්නම් බත් පිඩුවක් කනකොට හිත තබා ගැනීමේ හැකියාවක් ධත්ම දින වේලාවක හිත තබා ගැනීමේ හැකියාවක් ආවයි කියලා. එතකොට තේරෙනවා අර බිත්තරේ හිටපු පැටියා එළියට ආවා වගේ අපි අමුතු ජීවිතයක් පටන් ගන්නවා. බිත්තරේ හිටපු කුකුල් පැටියා ඌට පේනවා සිවිය තුනී වෙනවා ඇතුලේ හිර වෙලා ඉන්නේ පොරකටු එනවා හරියට බිත්තරේ කට්ටට නාස්තුඩු එනවා හොට හරියට බිත්තරේ කටුවට ඒතර කුකුල් පැටුවට හිතනවලු දමල අරින්නයි තියෙන ඕන එකක් වෙන්න එළියේ පහසුයි ඇතුලේ කරදරයි කියලා නියසිලින් හරි මොකතුඩින් හරි කඩනවා. කැඩියට පස්සේ පේන්න පටන් ගන්නවා ඉරහඳ පායන ලෝකයක් තියෙනවායි කියලා. අන්න අර විදිහට හිත එකතෙන් වුණාට පස්සේ වෙනමම ලෝකයක් අපි මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ මොන තරම් අන්ධකාර අසුචි වලකද මෙච්චර බුදුන් උපන් ලෝකේ අපිට මොකද්ද හම්බෙලා තියෙන්නේ කියලා අර සමත භාවනාවේදී ඇතිවෙච්ච හික්මීම නැත්නම් එකලසෙව නැත්නම් ඒකෝදි භාවය ඒකාග්‍ර භාවයේදී බලනකොට පේනවා මිනිස්සු කියන මිනිස්සයයි අනික් සත්තුයි අතර කිසිම වෙනසක් නැහැ. ඒ මිනිස්සයෝ කරන ටිකමයි සත්තු කරන්නේ. සත්තු කරන ටිකමයි මිනිස්සයා. සත්තුන්ට බයලජ්ජා නැති නිසා සන්තෝෂයෙන් මරනවා වෙන්න පුළුවන්. මිනිස්සයා බයලජ්ජාව නිසා මරණ මොහොතදී තාමත්ම දුක්ඛිත මරණයකටපත් වෙනවා. ඉතින් විපස්සනාදී අපි බලනවා අර සාර්ථක වෙච්ච සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතානුගායිතේ ලැබුණාට පස්සේ ජීවිතය දිහා වෙන විදියකට බලන්න පටන් ගන්නවා. එතකොට පේනවා එහෙම බලන මිනිස්සු జాතියක් ලෝකේ ඉන්නවයි කියලා. අපි බලන පැත්තේ මේ ආර්ථිකයයි දේශපාලනයයි සමාජයයි බලබලා පිස්සු කෙලින විශාල පිරිසක් ඉන්නවා තිරසන් වගේ. නමුත් වෙනම විදියකට ලෝකේ දිහා බලන පිරිසක් කියලා මට 1978 දී ඒ පණිවිඩය හම්බ වෙනකොට මගේ වයස අවුරුදු 26 විතර වෙතා. විශ්වවිද්‍යාලේ ඉඳද්දී ධම්මික හඳුර කතා කරලා තොපි සේරම තිරසන් වගේ ලංකාවේ ඉන්න ජාතිය මේ ධර්මද්වීපේ කිව්වට කවමදාකවත් මොනම විදියකින්වත් බුදුහාමුදුරු කියන දේ කරන්නේ නැහැ. අර Hindu මිනිස්සු කරන ටිකක් කර ඉන්නවා. කරනවා නම් කරන්න ඕනේ මේකයි කිය. ඉතින් ඒක මට ලොකු අභියෝගයක් වුණා. මම අවුරුදු 8ක් විතර try කරා. කාටවත් කියන්නේ නැතුව ඔය කියන විදිහේ අනුග්‍රහිතයකට යන මම සීලම ශිල්පද කඩලා තියෙනවා. මට ඕන එකක් කඩන්න නැතුවයි. අරකට පුළුවන් මේකක් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරේ ඒකකින්වත් අර වැඩේ කරුවා නම් මේ වැඩේ කරන්න එපයි කියලා ඒ මූලික සුසුකම් ඉල්ලන්නේ නැහැ. ඒ වගේම ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන තැනක් තිබුණෙත් නැහැ මට. ඇවිදින්න සක්මන් කරන්න සක්මන් වල තිබුණෙත් නැහැ. ඒ මං කියන්නේ 77 දශකේ 80 දශකේ කිසිම තැනක භාවනා මධ්‍යස්ථානයක් කිසිම ගුරුවරෙක් තිබුණේ නැහැ. මේ හංගගෙන වසංගගෙන කරගෙන යනකොට මට තේරෙනවා කාටවත් තේරෙන්නේ නැහැ. මට මේක කරන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මම මේ බෙදා ගන්න හදන්නේ. ඔය කෙනෙක් ඕන කෙනෙක් කොච්චර හොඳ වුණත් කොච්චර නරක වුණත් දැන් ආයෙ දෙකේ පන්ති ළමෙක් බාටපත් වෙලා මේ පොඩ්ඩක් කරලා බලන්න. කෙරුවේ නැහැයි කියලා දෝෂයක් නැහැ. හැබැයි කෙරුවොත් සංසාරයට වෙනසක් ඇති වෙනවා.
ඒ ටික තමයි මේ දවස් දෙක තුනක් අපේ ජීවිතය ගැන දිග දෙයක් නේ. දවස් දෙක තුනක් ඇතුළත අපි කරලා බලනවා. අපි කිසිසේත්ම කාටවත් අභියෝග කරන්නෙත් නැහැ. අපි කිසිසේත්ම පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මේ වැඩේ කරලා මේකෙන් අමාරු වෙටම කියලා දෙයක් මේකේ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් යනකොට අපි දැන් මාරු වෙනවා. ඔය බුදුජානකසේ දේශනා කරපු යෝදා ජීව සූත්‍රය. බුදුහාමුදුරුවෝ කියනවා උඹලට අවශ්‍ය නම් භික්ෂුවක් භික්ෂුණියක් උපාසක මහත්තික උපාසිකාවක් වෙන්න මෙන්න මේ මූලික ලක්ෂණ තුන තියෙන්න ඕනේ. හරියට යුදසබලෙක් රජුරුවන්ගේ තෑගි ලබනද රජුරුවන්ගේ වැටුප් ලබනද රාජසේනාවේ අංකයක් ලබනද තිබිය යුතු අංක තුනක් තියෙනවා. ආන්නේ වගේ භික්ෂුවක් වෙන්න භාවනාකාරයෙක් වෙන්න තිබිය යුතු අංක තුනක්. සමහර විටක මේක කෙනෙකුට බරපතල විදියට පේන්න ඉඩ තියෙනවා. ආවෝ එහෙමනම් අපිට තාම මොන්ටිසෝරි පන්තිවලත් තියාගන්න බැරි වෙයිද? අපි තාම ඊ타මත්ම පහත් මට්ටමේ තියලා. ඒකට කල්පනා කරන්න අපේ නෑයෝ. එක්කෙනෙකුටවත් මේක පහළ වෙලාවත් නැහැ තාම. මෙහෙමවත් ඇවිල්ලා භාවනා කරන්න ඕනේ කරන ගතිය. කියන්නේ බලනකොට අපි යම් ප්‍රමාණයකට පීනන්න බැරි වුණාට කමන්නේ අඩු ගානේ වතුරටවත් බහැලා තියෙනවනේ. අමාරුයි. මං කියන්නේ ලේසි කියලා. මම මේ කරන්න හදන්නේ මේක විනෝදාංශයක් කරගෙන අපි මේක කරලා බලමු. වරදිනවයි කියලා දෙයක් නැහැ. ඉතින් යano බලනකොට බුදුරජාණන් වහන්සේ යෝදා ජීව ගැන කියන්නේ වෘත්තීය ආරක්ෂක සේවාවේ ආරක්ෂක භටයෝ කියලා කියන්නේ යුද්ධ භට ඒක බුදුරජාණන්සේගේ භාෂාවෙන් කියන්නේ යෝදා ජීව ආජීවය කරගෙන තියෙන යුද්ධ කිරීම යුද්ධ ආජීවය කරගත්ත කෙනෙක් දූරෝපාතීච හෝති. යාට මේ පේන දේ තියෙද්දි මේ මොකාටද එන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන්න ඕන. අද ඉන්න මිනිසුන්ට පලාතක දැනුමක් නැහැ. ඕනේ වෙළඳ ප්‍රචාරක මොනවද කියන්නේ ඒක කනවා. ආණ්ඩුව මොනවද කියන්නේ මේ පැත්තට ඡන්දෙ දෙනවා. වෙන ආගම් වල මොනවද කියන්නේ ඒකදාරි මේකදාරි සැකයි. මොකද්ද ප්‍රත්‍යක්ෂණය කරලා ඉන්න ටිකේදී Tamanට උරගාලා බලන්න ඕන කියන එකක් කරලා නැහැ. නිසා ඕනම කෙනෙකුට අපිව නොමගරින්න පුළුවන්. මොකද අපිට දුර බැල්මක් නැහැ. අපිට ඇකලා තියෙන්නේ මේ මතු පිට බැල්ම විතරයි. ඒකත් නැහැ. ඒකත් බලලා නෙමෙයි කරන්නේ. ඉතින් අපි ඒකවත් කරගන්න බැරි යුගයේ මෙච්චර කාලයක් මේ පොළොව උඩ ජීවත් වෙලා යමක් දිහා විනිවිද බලන්නේ කොහොමද? යමක් දිහා හරහා බලන්නේ කොහොමද? යමක් දිහා ආර්යයන් වහන්සේ නමක් විදිහට බලන්නේ කොහොමද? යමක් දිහා රහතන් වහන්සේ නමක් විදිහට බලන්නේ කොහොමද? යමක් දිහා බුදුහාමුදුරුවෝ විදිහට බලන්නේ කොහොමද කියලා අපි පුංචි අභ්‍යාසයක් කරනවා. ඒක හරියට අපි පුංචි කාලේ හදපු සෙල්ලංගෙවල් වගේ. අපි අම්මලා තාත්තලා ඇඳුම් ඇඳගෙන ගියක් හදාගෙන මේ පොල් කට්ටකට පුට්ටියක් කියාගෙන වැලි ටිකකට බත් කියාගෙන අපි සෙල්ලම් බත් වෙනවා. බුදුචානන්තේ සඳහන් කරන්නේ කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් වගේ. මේ යමක් දිහා බැලූ බැල්මට පේන දේ ඒක නැවත නැවත බලනකොට ඒක දිහා පේන දේත් අතර විශාල පරිණාමයක් තියෙනවා. මේ දැක්ම පැතිකඩ දෙකක් තියෙනවා. එකක් ඒක දිහා විද්‍යානුකූලව බලන්න පුළුවන්. විද්‍යාවේ තියෙන මූලික උපමාන දෙකයි තියෙන විද්‍යාවේ. එකක් තමයි ඒ දේ කවුරු කොහොම බැලුවත් ඒ විදිහටම පේන්න ඕන නැත්නම් මෙයාගේ මනෝ විකාරයක්. ඕනම කෙනෙක් යමක් දැක්කනම් ඒක තව කෙනෙකුත් බලනවත් එහෙම පේන්න ඕන. ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම කී සැරයක් බැලුවත් ඒක එහෙම වෙන්න ඕන. සයිසෙක් නිව්ටන්ගේ ඔළුව උඩට ඇපල් ගෙඩියක් වැටිච්චාම එයාට ගුරුත්වාකර්ෂණය තේරුණා. දැන් අපිටත් ඒක තේරෙන්නේ නැත්නම් අපි බාර ගන්නෑ. ඒ විදිහට තමයි ගුරුත්වාකර්ෂණ නීති තුන අපි පොතේ ලියලා කටපාඩම් කරලා ඉගෙන ගන්න. නමුත් අපි කවදාකවත් හිතුවේ නැහැ මේක වෙනස් වෙයි කියලා. නමුත් අයින්ස්ටයින් ඇවිල්ලා කිව්වා අයිසෙක් නිව්ටන් දැකලා තියෙන මේ පොඩ්ඩයි මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතර තියෙන න්‍යෂ්ටික ශක්තියක් පුංචි සහ තද බැඳීම් දෙකක් ඒක ගුරුත්වාකර්ෂණයට අහුවෙන්නේ නැහැ. ඒ නිසා අයිසෙක් නිව්ටන්ට තේරුම් ගන්න බැරි වෙච්ච කොටසක් මෙයා අයින්ස්ටයින් ගෙනහැලා පෑවා. අපි ඉස්කෝලේ යන කාලේ අයින්ස්ටයින් එච්චර ප්‍රසිද්ධ නැහැ. අපි කටපාඩම් කරුවේ අයිසෙක් නිව්ටන්ගේ න්‍යාය ධර්ම තුන තමයි. පස්සේ
අයින්ස්ටයින් මේක හොයාගත්තට පස්සේ අයින්ස්ටයින් කිව්වා මේ මල හොන්තු හොයාගත්තේ නැත්තම් හොඳයි. මොකද අයිසෙක් නිව්ටන් හොයාගත්ත එක එහෙන බිස්නස් කරන්න පුළුවන්, හම්බ කරන්න පුළුවන්. දැන් මෙයා හොයාගත්ත දේෙන් විද්‍යාඥයෝ අසරණ වුණා. අහිංසක භාවයටපත් වුණා. තාම ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ හොයාගත්ත දෙයට හිතලවත් නැහැ. බුදුජාන් වහන්සේ සඳහන් කරේම කිසිම දෙයක් දිහා බලෙම න්‍යාය හදන්න බෑ. ඒක දිහා නැවත නැවත බලනකොට ඒක වෙනස් වෙනවා. අපි ඉස්කෝලේ ගිහලා යුනිවර්සිටි එකේ ලෙක්චර් එකක් අහගෙන ඉනකොට ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා නම් ටිකකුයි විද්‍යාඥයෝ ටිකකුයි සොයාගත්ත දේවල් සම්පූර්ණ කළු ලෑල්ලක් ලියනවා. අපි කරන්නේ කඩදාසියක ලියාගෙන ඇවිල්ලා ඕක ප්‍රශ්නයක් ඇහුවොත් ওই ටිකම ලිව්වාම අපි පාස්. ඒ කිසිම න්‍යාය ධර්මයක් ලංකාවට අදාළ නැහැ. ඒක අවුරුදු 60 70 ඉස්සෙල්ලා හොයාගත්ත ටික. කටපාඩම් කරපෙන්න පාස් වෙනවා. හැබැයි අදාළ නැහැ. එතකොට මේ පාතිච හෝති කියලා කියන්නේ ওই පෙන්නන්න හදන පාඩම් පන්තිය නෙවෙයි. ඒ අරමුණ දිහා නැවත නැවත බලනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්න බුදුහාමුදුරුවෝ හොයාගත්ත ටෙක්නික් එකට කියන්නේ අනුපස්සනා කියලා. බලපු දෙයම නැවත බලන්න. ඒකටම වචනයක් තමයි විපස්සනා කියන්නේ. අපි දැන් හිතාගෙන ඉන්නේ අපි දැකපු දේ හරි කියලා. එහෙම තමයි අපි උපමාන හදාගෙන, න්‍යාය හදාගෙන, සමීකරණ හදාන ජීවත් වෙනවා. ඔය කවුරු හරි ඕනම කෙනෙක් ඕනෙම සංසිද්ධියක් දිහා නැවත නැවත බලනවා නම් එයාට ඒ බලාගෙන ඉන්න දේ පිළිබඳව පරිණාමයක් සිද්ධ වෙනවා, විපරිණාමයක් සිද්ධ වෙනවා. ඉස්සලා බලපෑක නෙවෙයි දෙවෙනි සැරේ, දෙක නෙවෙයි තුන. මෙන්න මේකට අපි භාවනාව කියලා කියනවා. බලපු දේම නැවත බැලීමට අපි අනුපස්සනා කරනවා, විපස්සනා කරනවා කියන මේක එක දෘෂ්ටි කෝණයක්. විදුහුරුව එක අංශුවක් අරගෙන ඒ අංශුව දිහා බලනකොට දෙම වැටෙන වයි බින්දුවක් ආශෙන් වැටෙන වයි බින්දුවක් ගත්තොත් ඒක ෆොටෝ ගන්න බෑ. ඉතින් ෆොටෝයේ ක්ලික් වෙන පාට ඒක වැටලා ඉවරයි. බින්දුවක රූපේ ගන්න බෑ කැමරා එකට. බින්දුවේ ඉරක් පේන්නේ. B පොසිෂන් දැම්මොත් ගන්නම බෑ. හයි රෙසොලූෂන් දාලා ගත්තොත් සමහර විටක වතුර බින්දුව හැඩේ ගන්න පුළුවන් හොඳම කැමරා එකකින්. මොකද ඒක ශීඝ්‍ර ක්‍රියාවලියක් ඇතර තියෙන්නේ. අපි හිතමු ඒ ක්‍රියාවලිය ෆොටෝ 4ක් ගත්තයි කියලා. එතකොට වතුර බින්දුව උඩ කොන ඉඳලා පල්ලෙහාට එනකන් තැන් වල පේන්න පටන් අරගන්නවා. ඉර නගින හැටි පොඩ්ඩක් බලන්නකෝ. හඳ නගින හැටි බලන්නකෝ. ෆොටෝ ගන්න ගියොත් කොච්චර අපහසුයකටපත් වෙනවද? දැන් තියෙන කැමරාවලින් ටිකක් අල්ලන්න පුළුවන්. නමුත් ඒක චංචල වස්තුවක් නේ. සජීවී වගේ තියෙන වස්තුවක්. ඒ වගේ අපි හුස්ම දිහා බැලුවොත් මේ හුස්ම පළවෙනි වතාවට බලා ගන්නත් බැරුව උඟ දෙනේ කඳනවනේ අපිට අනේ මට ආනාපානෙ පේන්නේ මොන විදිය කෙරුවත් බලන්න බෑ. ඇවිදිනකොට කකුල පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක ස්වභාවිකයි. නමුත් ඇතිනේ මේ ස්වභාවයේ කීප දෙනෙක් දැන්ට හුස්මට හිත දාගන්න පුළුවන්. අපි ඒකට කියනවා හුස්මට මූණට දාලා ඉන්න පුළුවන්. හුස්ම මුලිච්ච කරගන්න පුළුවන්. හුස්ම ආපాతගත කරගන්න පුළුවන් කෙනෙක් කියලා. මේ විදිහට හුස්ම ආපాతගත කරගන්න පුළුවන් කෙනෙකුට තියෙන අවස්ථාවක් මේ හුස්ම උදේ බලනකොට කොහමද, හැන්දෑ බලනකොට කොහමද, රෑ බලනකොට කොහමද, කෑමට පෙර කොහමද, කෑමට පසු කොහමද, ලං වෙලා බලනකොට කොහමද, ඈත් වෙලා බලනකොට කොහමද කියලා මේ හුස්මේ රංගනයක් තියෙනවා. හුස්මේ රචනයක් තියෙනවා. හුස්මේ චරණයක් තියෙනවා. හුස්මේ පරිණාමයක් තියෙනවා. හුස්මේ රූපාන්තරණයක් තියෙනවා. ඉස්සල්ලාම අපි කරන්නේ හුස්මත් එක කොහොම හරි කරලා යාළු වෙන එක. ඉතින් ඒ පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ වෙනකොට කාටත් වගේ කරන්න වෙන අභ්‍යාසයක්. අර කීරේ බීබී හිටපු දරුවා බතට පුරුදු වෙනකොට බඩුවේ ළමයාට බඩේ ලියනවනේ. තනෙන් කිරි බොනකොට ඔය ළමයට කරන්න දෙයක් නැහැ නේ. නමුත් ටික කාලෙක අපි ඝනද්‍රව්‍ය වලට මාරු කරනකොට ළමයා බඩේ අමාරු ඇති වෙනවා. ඊට පස්සේ ලුණු මිරිස් සහිතව කන්න ගියොත් අර බඩ බොක්ක හැදෙන්න එපායි. කිරි බීපු එක දැන් හපලා කන්න පුරුදු වෙනවා. ඊට පස්සේ හම්බ කරගෙන කන්න ගියාම තවත් එකක් එනවා. අන්න ඒ වගේ මේ කෑම සම්බන්ධව ක්‍රියාවලිය දිහා බැලුවොත් කෑම જાති තුනක් තියෙනවා ලෝකේ. මිනිස්සුෙකුට ඝන ආහාර, ද්‍රව ආහාර සහ වායු ආහාර කිය. ඝන ආහාර නැතුව
ඔය බත් කියලා කියන්නේ. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් කියන ඒවා නැතුව මාස 6ක් මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන්. ඔය ඇඟේ තියෙන හයියෙන්. දියර ආහාර වතුර බීම જાති නැතුව උපරිම දවස් 7යි ජීවත් වෙන්න පුළුවන්. අත් වාතේ නැතුව විනාඩි 7ක්වත් ඉන්න බෑ. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක තමයි අපි නොසලකාම අරපු දේ. බුදුහාමුදුරුවෝ ආයේ ගිහිල්ලා අපි එතෙන් තමයි දාන්නේ. බොල කොච්චර ඝන ආහාර කාලා බොඩි බිල්ඩින් හදාන ගෑනුන්ගේ ඇඟවල් හදාගෙන රූපලාවන්‍ය කරගෙන හිටියත් වතුර නැති වෙච්ච වෙලාවේ වේලිච්ච ලබු කබලක් වගේ වෙයිලා මැරලා යනවා. ඒ ඔක්කොම තියේදී හුස්ම ගන්න නැතුව හිටියොත් ගෑස් මාස්ක් එකක් දැම්මනම් වතුර ගිලුණා නම් විනාඩි 7 යනකොට ඉවරයි. ඒ තරම් වැදගත් වූ මේ හුස්ම නොසලකා ඉන්න එක තමයි මිනිස්සයා කරන දරුණුම අපරාධය. ඒක වුණත් මුලිච්ච කරගන්නේ කමාරි මං කලිමුත් කිව්වා. අන්නේ මුලිච්ච කරගත්ත හුස්ම දිහා හොඳට බලන හිටියොත් පුත්‍රජානන්සේ පෙන්නනවා මේ හුස්මේ ආකාර 11ක් තියෙනවා. කොයි වෙලාවක හරි අපිට මේ හුස්මේ ආකාර 11 දකින්නකම් අපි හුස්ම දැක්කා කියලා සුදුසු වෙන්නේ නැත්නම් රාජබටේක් වශයෙන් අපි රජුරුවන්ගේ වැටුප් ලබනද රාජ මේ තේනාංකයේ අංකයක් ලබන්න අපිට හම්බ වෙන්නේ නැහැ. මේ 11 දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්වන්න හදනවා වස්තුවක දිග පළල උස කියලා අපිට ත්‍රිමාණයක් පෙන්වනවා. ඊට පස්සේ ඒ වස්තු වල රියැලිටි කියලා තවත් එකක් පෙන්වනවා. ඒ දවස්වල 4 dimension තමයි වැන්ටිම උගන්ලා තියෙන්නේ. දැන් පෙන්නනවා ඒක dimensions 11කට දාලා පෙන්වනවා මේ වස්තු අධ්‍යය බැලිය හැකි දෘෂ්ටි කෝණ. ඒක ඉතින් දැනට තියෙන ඉස්සස්ම භෞතික විද්‍යාව හැටියට උගන්වනවා මේවා. බුදුජානනාංශයේ මේ පෙන්වන්න හදන්නේ හුස්මේ බැලිය හැකි ආකාර 11ක් තියෙනවා. ඒකලයි යම් ප්‍රමාණයක් අපි දැන් දැකලා තියෙන නිසා අපිට සන්තෝෂයි. මොකද අපි භාවනා කරලා හුස්ම බලලා හුස්මට හිත දාපුවාම අපිට පේන්නේ ඔය 11න් එකක් දෙකක් තුනක් හතරක් පේනවා. ඉතින් අපි දන්නවනම් මේකේ බැලිය යුතු පැතිකඩ 11ක් තියෙනවා කියලා ඒක ලොකු බණක්. ඕනෙම රූප ද්‍රව්‍යයක් හුස්ම කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා තමයි උගන්වන්නේ. මේ හුස්ම ඇවිල්ලා හුලං ඇවිල්ලා නාසිකාග්‍රේ පූර්වාගෙන පීරාගෙන ඇතුල් වෙනවා පිට වෙනකොට වායෝ ධාතුවේ තියෙන පිරිමදින ගතිය. ඒ පිරිමදින ගතිය අපිට අත්දකින්න පුළුවන් 11 ආකාරයක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්න හදනවා. ඉතින් මේ 11 ආකාරයේ යම් ආකාර අපි දැකලා තියෙන නිසා අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අපි ලකුණු 11න් මෙච්චරක් ලබලා තියෙනවා කියලා. ඒ හුස්ම එන්න ඉස්සරලා නැත්නම් හුස්ම එනකොට පෙරමග ලකුණු දකින්නවා මේ එන්න හදන්නේ ආශ්වාසය වෙන්න ඇති කියලා. මේ එන්න හදන්නේ ප්‍රශ්වාසය වෙන්න ඇති කියලා අපිට හුස්ම එන්න ඉස්සරලා දැනගන්න පුළුවන්. මට මාස්ක් එකක් දාලා නැහැ මම හුස්ම වතුරේ මැරිලා යන්න හදනව නෙවෙයි. දැන් හුස්ම එකක් ගියා දැන් එන්න හදන්නේ ආශ්වාසය කියලා. ආශ්වාසය ඇවිල්ලා නැහැ තාම. එන්නේ ආශ්වාසය කියලා දැනගන්න පුළුවන්. ආශ්වාසයේ අති අනාගත පැත්ත. තව එන්නේ දැන් ආශ්වාසය. ඊට පස්සේ මේ ආශ්වාසය හොන ආස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල ඇතුළට එනවා දකින්න පුළුවන්. ඊට පස්සේ ආශ්වාසය ගෙවිලා යනකොට දැන් මේ තිබුණු ආශ්වාසය ගෙවිලා යනකොට හොඳ තීක්ෂණ යෝග අවචරකට පුළුවන් කොහොමද මේක ගෙවිලා යන්නේ කියලා බලන්න. හටගන්නේ මෙහෙමයි. ඒක මේ හුස්ම නාස්පුඩු පුරවාගෙන යන්නේ පීරාගෙන යන්නේ මෙහෙමයි ගෙවිලා යන්නේ මෙහෙමයි කියලා. ඉතින් අපි මේකේ බොහෝ විට මේ කතා කරන්නේ ඔය මැද නාස්පුඩු පුරවාගෙන යන කැලල විතරයි. විශේෂයෙන්ම දක්ෂම කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් විතරක් හටගන්නේ කොහොමද? ඒක ඉවර වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඒක පුත්‍රජානන්සේ පෙන්වනවා අතීත අනාගත වර්තමාන වශයෙන් කාලයට දාලා කියනවා. හුස්ම පැතිකඩ තුනක් තියෙනවා. වෙනකොටම අපි හුස්මේ දකින්නේ මැද කෑල්ල විතරයි. එnde ඉස්සරලා කෑල්ලක් එකේ පෙළ ගැස්ම කෑල්ලක් තියෙනවා. හුස්ම යනකොට යා ලකුණු වගේක් තියලා යන්නේ. ඔක සාමාන්‍යයෙන් බෙල් ෂේප් කර්ව් එකේ ඕනම graph එකක් පෙන්නකොට උගන්නනවා වැස්ස මෙහෙමයි පන්තියේ ඉන්න ළමයින්ගේ වයස ගත්තොත් උස ගත්තොත් ඔක්කොම ස්ප්‍රෙඩ් වෙලා යන්නේ ওই බෙල් ෂේප් කර්ව් එකේ තමයි. ඉතින් ඒකේ අර යම් මට්ටමකින් පල්ලෙහා අපිට සෙන්සස් වැඩ කරන්නේ අපිට තේරෙන්නේ නැහැ හොඳටම ගොරෝසු හරිය විතරයි. නිසා අපි කියන හුස්ම දැක්කයි කියලා. බුදුහාම කියන තාම නැහැ. ඔගේ එnde ඉස්සලා මොන හැඩයද තිබුණේ යනකොට මොනවද තිබුණේ කියලා ඒකටම ඇහක් පිට ඇහක් යන බැලුවොත් ටික අපිට තේරෙන පටන් ගන්නවා හුස්ම එන්න පටන් ගන්න ඉස්සලා ලකුණු වගේක් තියෙනවා. හුස්ම ගෙවිලා යනකොට ලකුණු වගේක් තියෙනවා.
පටන් ගන්න ඉස්සෙල්ලා එන ලකුණට පූර්ව නිමිත්ත කියලා තමයි කියන්නේ. පූර්ව නිමිත්ත කියලා කියන්නේ ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගිනවා කියලා එකක් තියෙනවානේ. අහසේ එළි වුණාලා එළි වෙලා අහසෙන් තුනෙන් එකක් එළි වුණාට පස්සේ තමයි හරියට මැදින් ඔළුව උස්සන්නේ අපි ලංකාවේ එකට ඉර සේවය කියලා කියනවා. ඉර බැස්සට පස්සේ ඉර නොපෙනියට ගියාට පස්සේ ගොක් වෙලා යනකම් බටහිර වෙරළේ එළියක් තියෙනවා. ඉතින් ලව් කපල්ස් ගිහිල්ලා වෙරළට ඉර බැහැගෙන යනකොටම දෙන්න එකතු වෙලා ලේන්සුවක් ගැට ගන්නවා. ලව් එක හරියනවනම් හරියටම ඒ වෙලාවේ ගැට ගැහුවොත් වැඩේ හරි කියලා ලව් කරන කට්ටිය යනවා ඉර බහින වෙලාවට. මේ ඉර පිළිබඳව හඳත් ඔච්චරයි. ආස්වාද ප්‍රසවාසත් එච්චරයි. වැස්සත් එච්චරයි. කෑමත් එච්චරයි. ඔය කිසිම දෙයක අපි මුලැමැදාක දැකලා නැහැ. ඉතින් බුදුජානක කියනවා දැක්කේ නැති උනට පාපයක් නැහැ, සාපයක් නැහැ. ඒක බලන්න පුළුවන් පොඩ්ඩක් හුස්ම දැක්කට මදි. හුස්මේ මුලැමැදාක දක්නාසුලුව ඒක නැවත නැවත බලන්න. ඔක අපේ අම්මා කියලා දෙයි කියලා හිතන්න පුළුවන්. අපිට අපේ අප්පච්චි කියලා දෙයිද? පන්ති කාමරික ගුරුවරයෙකුට කියලා දෙන්න පුළුවන්. අග්‍රවිංශකාරතුමාට විංශ කියලා දෙන්න පුළුවන්. රටේ රජුරවන්ට කියලා දෙන්න පුළුවන්ද? ලෝකෙින දක්ෂම වෛද්‍යවරයාට කියලා දෙන්න පුළුවන්ද? එක එක්කත් කරලා නැහැ. කොහොම කියලා දෙන්නේ? මේ නැති දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ. මිනිස්සුත් එක්ක සදාකාලිකවම තියෙන හුස්මේ පළවෙනි පැතිකඩ තුන තමයි අතීත අනාගත පච්චුප්පන්නං වා. ඉතින් මේකට කොච්චර ලෑස්තිලා ඉන්න ඕනද කියලා බලන්න හුස්ම දැකලා බෑ. හුස්ම එක්ක යාළු වෙලා බෑ. එනේන හුස්මේ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් මේක කඩලා බෙදන්න බුදුහාමුදුරුවෝ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පරිශන කරලා පස්සේ තමයි හිතුවේ මේ මිනිස්සුෙකුට මේක කිව්වට කමන්නේ ගන්න ගෙනා ගනි. උගදෙනෙක් කියන පිටු කතා කරනවා අපිට හුස්ම බල බල ඉන්න වෙලාවකුත් නැහැ. මේ දවස්වල කොරෝනා ඇවිල්ලා පෙට්‍රෝල් නැහැ. පොලිමේ ඉඳ තියෙනවා. ඒ නැත්නම් අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියලා ඒකට බුදුහාමුදුරුවෝ කිසිම තරහක් නැහැ. බයන භාගයට hina වෙලා ලස්සනට අපි දිහා බලා ඉන්න හැටි. උකට ගොඩාක් කල් පාරමිතා පිරුවා. මිනිස්සුන්ට වැදගත් දෙයක් කිව්වොත් කවදාවත් ගණන් ගන්නෑ. මොකක් හරි කුණු හරපෙක් පෙන්වනවා නම් තාත්තා කෙනෙක් දුව දූෂණය කරනවට පෙන්වනවා නම් වීඩියෝ කරලා බුදු අම්මේ පොලිමේ ඇවිල්ලා බලයි කෑම අතෑරලා. බලන්න කොච්චර කඩප්පුලි ඉවද වෙන්නන්නේ ටෙලිවිෂන් වල මේ තාත්තා තමන්ගේ දුව දූෂණය බලන පරට්ටයාගේ පරට්ටිගේ හරි නරක පේන්නේ නැහැ යාට. අර එඩිට් කරපේකටයි එඩිටර්ටයි ටෙලිවිෂන් එකටයි බයින. අපේ තියෙන පාහරකම අපේ තියෙන නොකෑමනාකම අපේ දහපදුරාකම හිතනවාද ඔක දරුවන්ට යන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම යනවා. නොකරන එක එකක් තියනද? නැහැ. එහෙව් ලෝකෙක බුදුහාමර මේ හුස්මේ මුලැමැදාක බලන්න කියන්නේ මොනතරම් මහා ප්‍රඥාවක් මොනතරම් මහා කරුණාවක් තියෙනවද කියලා බලන්න. ඒ වගේ මේක කරලා බලන්න අපිට බුදුහාමර කරේ කොච්චර සද්ධාවක් තියෙනවද කියලා. මොකද හරියන්නේ නැහැ නේ මේක කෙරුවට. මුලැමැදාක බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මෙහෙම එකකුත් මතක තියාගන්න. බය අරින්න මම මේ කියන්නේ. මුල දැක්කොත් කවදාවත් මැදයි අග දකින්න බෑ. මැද දැක්කොත් මුලයි අග දකින්න බෑ. අග දැක්කොත් මුලයි මැද දකින්න බෑ. ලක්ෂ කෝටි වාරයක් මේක දැකලා තමයි මේ තුන අපි චින්තාමේ වශයෙන් මේ ෂේප් එක අරගන්නේ. බොහෝ කාලයක් පරීක්ෂා කෙරුවා. එතෙක් ඉතින් අපි නිරීක්ෂණය කරමින් හිතට පෝෂණය දෙන්න ඕන. එතකොට දවසක තේරෙනවා මේ සිද්ධි කියලා කියන්නේ සංස්කාර කියලා කියන්නේ හැම එකකම මුලක් තියෙනවා, පරිණාමයක් තියෙනවා, අගක් තියෙනවා. මැද ලකුණු ටික කවදාකවත් මුල් ලකුණුත් එක්ක සම නැහැ. මැද ලකුණු ටික කවදාවත් අග ලකුණුත් එක්ක සම නැහැ. හැබැයි මේ එකේම පරිණාමයක්. ඒකට කියන්නේ අඤ්ඤ තත්ත්ව භාවය. තිබුණ දේ වෙන දෙයක් බාට පෙරලෙන ගතිය. මුල මැදට පෙරලෙනවා, මැදත් ඒක නලිය ගිහලා අගට පෙරලෙනවා. ඉතින් මේකේ එකක්වත් අපි තාම දැකලා නැහැ. ඒක අපහසයක්වත් නෙවෙයි මේ බුදුහාමර කියන්නේ උඹට බලන්න ඕන නම් පුළුවන්. ඒ පින තියෙනවා, ඒ පොසිබිලිටි එක තියෙනවා, ඒ පොටෙන්ෂල් එක තියෙනවා. ඒක තමයි මනුස්සකම කියන්නේ. අපි මිනිස්සු නෙවෙයි. අපි මොකද්ද එකක් දැකගෙන නැත්නම් මොකද්ද බලන්න තටමලා ඒක බලා ගන්න බැරිනවා කියලා අඬ ඉන්නවා. මේ තමයි කාලමානයේ දිගේ බුදුරජාණන්සේ අතීතනාගත පච්චුප්පන්න වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ ඕලාරිකං වා සුකුමං වා කියලා මේ හුස්ම රැල්ල සමාන අපි දුවගෙන ඇවිල්ලා වාඩි වුණොත් එimhe හරි ගොරෝසුවට හොස් ගාලා හුස්ම යනවා. ඒකට අපි කියනවා ඕලාරික කියලා නැත්නම් රුක්ෂ හුස්ම කියලා කියනවා. නමුත් අපි නිදාගෙන ඉඳලා නැගිටලා ආවොත් එහෙම සමානලාට හුස්ම තේරෙන්නේ නැත්තන සියුම්.
ඒක සුකුමං වා කියලා කියනවා. ඉතින් සම් කාලයක් භාවනා කරන එකනට අර ගොරෝසුට පටන් ගත්ත හුස්ම පර්යංකයේ ඇතුළතදීම සියුම් වෙනවා දැක් ගන්න පුළුවන්. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ සරුවචනාංශේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා. පස්සේ කියනවා රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති. දීර්ඝ ආස්වාස කරපු එකරගෙනලාට දීර්ඝ ආස්වාසය මම දන්නවා. ඊට පස්සේ ක්‍රමයෙන් මේක කිටි හුස්මක් පාටපත් වෙනකොට මම දන්නවා. මේ දෙක එකිනෙකට කේවල පරිපූර්ණ වශයෙන් ඈත් වෙලා නැහැ. එකම අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. දීර්ඝ හුස්ම සමා වෙන්න. ගොරෝසු හුස්ම සියුම් වෙන්න පුළුවන්. බලපු කෙනා දන්නවා මේක අනිත් කෙනාට කොහොමඩක්වත් කියලා දෙන්න බෑ. එයාට කරලා බලන්න කියන්න විතරක් පුළුවන්. කරලා බලන දවසේ අන්න ඒ අත්දැකීම දෙන්න පුළුවන්. කවදාකවත් අපි ලෙක්චර් එකක් දෙනවා කියනකොට පැයක ලෙක්චර් එකක් ෆුල් PowerPoint presentation දාගෙන මේමයි පටන් ගන්නකොට මේමයි මෑද මේක කවදාකවත් sannivedane වෙන්නේ නැහැ. පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. පොඩ්ඩක් හුස්ම අරන් බලන්නකෝ. මොකද වෙන්නේ කියලා. අපි සතිපාසලේ සමාහට විනාඩි 5-10 භාවනා කරවලා එතකොටත් මේ පොඩි ළමයි කතා කරලා කියනවා මේ ශබ්ද අහද්දි කුරුළු ශබ්දත් එද්දි මට හුස්මත් පේන අතර හුස්ම මේම අඩු වේගන යන බව තේරෙනවා කියලා. හිතෙනවා මේ ළමයි බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලාද කියලා. මොන්ටිසෝරි ටීචර් කෙනෙක් කිව්වලු 27 දෙනෙක් ළමයි ඉන්න පන්තියක මොන්ටිසෝරි කියන්නේ අඩු 5ටත් අඩුනේ. ඔක්කොමලා අපි සතිපාසල කරනවා වාඩි වෙලා ඉන්නේ කියලා. ලස්සන පුංචි කෙල්ලෝ ওই වයසට ඉන්නේ කොල්ලෝ කෙල්ලෝ. ඉතින් වයින්වල පස්සේ ඔක්කොගෙම ඇවවලු බොංගද බබා දැක්ක. ඉතින් එක්කෙනෙක් කොල්ලෝ මගට මේ ෆෑන් එක වදිනවා තේරෙනවා. මට හුස්ම ගන්නවා තේරෙනවා. එතකොට ඇඳුම් වල තෙරපෙනවා තේරෙනවා. හුස්ම හෙලනවා තේරෙනවා. ඇකිලෙනවා තේරෙනවා. ඒක කෙලිම හුස්ම තේරෙනවා නාසිකාග්‍රේ. අර මේ කියන එකලම මට මොනවත්ක්වත්ම තේරෙන්නේ නැහැ කිව්වා. එන් ටීචර් කොල්ලෝ කමන්නේ නැහැ. ඒකල බහුවෙන්දකල ඉදා කරපු දෙල්ලම අදත් කරනවා. හොඳට වාඩි වෙලා බලන්න. ඒ ළමයි දිහා බැලුවලු ටීචර් හොඳට ෂෝක් එකට වාඩි වෙලා ඉන්නවලු. නැගිට පස්සේ ඇහුවලු බබා මොකද කියන්නේ? අදත් මට මොනක් අපෙන්නේ නැහැ කිව්වලු. ඉතින් අනික් කට්ටිය කියනවා Tamanට පෙයිච්ච දේවල්. ඊට පස්සේ ටීචර් ළමයා ළඟට කතා කළා හිතුවක් කර ළමෙක් නෙවෙයි. ඔයාට මේ මොනක්වත් පේන්නේ නැති වෙලාවේ බැලුවොත් හුස්ම බලන්න බැරිද කියලා. මම බැලුවේ නෑ. බල්ලා කරලා බලන්න කිව්වා. තුන්වෙනි දවසේ පාඩම වෙලාවෙත් නැත්නම් සතිපාසල කරන වෙලාවෙත් කිව්වලු පොඩ්ඩක් එනම් බබා කරලා බලන්න. ඉතින් ඇහුවලු මොකද උනේ කියලා. ටීචර් කියපු නිසා බැලුවා. පෙනුණා ඊට පස්සේ නැතිලා ගියා කියලා. ඒ කියන්නේ හුස්ම පෙනිලා ගොරෝසුට ඊට පස්සේ සිවුම් වෙලා ගියද. ඌනේ කොච්චර වටිනවද බලන්නකෝ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ටීචර් තේරුන්නේ නැද්ද ඉස්සලා දවසෙත් ඕකම තමයි උනේ. ඔයාට කිව්වට තේරෙන්නේ නැහනේ. හුස්ම බැලුවොත් පේනව නැත්තම් පේන්නේ නැහැ. ඒ පොඩි ළමයා කිව්වලු මේ ටීචර්ට මෙලෝ එකක් දෙන්නත් තේරෙන්නේ නැහැ. ඒ ධම්මවේරි ආමරු කියන ඔය ටීචර් මේ ළමයා වැරද්දුවා නම් ඔතනදී මුළු ජීවිතේම ඉවරයිනේ. බුදුහාමුදුරුවෝ වරද්දන්නේ නැහැ. වරදින්න පුළුවන්. බුදුඥානසේ පරාසය පෙන්නනවා ගොරෝසුර පෙන්නන්න පුළුවන් බබා. සියුම් වෙන්නත් පුළුවන් ගොරෝසු දෙයි සියුම් වෙන්නත් පුළුවන්. ඔයාලට පේන විදිය කියන්නේ. මේ පොතේ තියෙන එක කරන්න යන්න එපා. අද බෞද්ධයෝ කරන භාවනාව ගත්තාම වාඩි වෙලා පටන් ගන්නවා අදින්න අර ඉස්සරහින් මනසගේ හෙයාර් ස්ටයිල් එක ගලවලා නහයට එනවා. එමෙ දීගං වා උස අසසන්තෝ දීගං අස්ස සාමිති පජානාති කියලා පටන් ගන්න. පොතේ තියෙන නේමනේ. පව් කියලා හිතේ. නයි පිඹිනවා වගේ ෆූස් ෆූස් ගාලා පිඹිනවා. මොකද මේ ආනාපානෙ කරනවා. කොච්චරක් අපෙන් ගිලිහිලාද බලන්න මේ බුදුහාමරෝ හොයාගත්ත මේ වටිනා ධර්මය අපි මේ සකල සිරිපිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපය කියලා ලෝකෙටම බුද්ධ ධර්ම දෙන්න රට කියලා කයිවාරු ගහනවා. නමුත් අපෙන් අපේ සාමාන්‍ය ජීවිතෙන් කොච්චර ඈත් වෙලාද කියලා. ලොකු ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් තව එක්ස්පෑන්ඩ් කරලා කියනවා. ඕලාරිකෝ පේන හුස්ම ටික වෙලාවකින් සුකුම වෙන්න පුළුවන්. සියුම් වුණාට පස්සේ ඒකටත් ලෑස්ති වෙලා ගියොත් අර හුස්මම තමයි මේ සියුම්ුනේ කියලා මේක සුකුමතර නැත්නම් අති සූක්ෂම තැනට යන්න පුළුවන්. ඒකට කියන්නේ නෑ කියන එක තමයි අපි සාමාන්‍යයෙන්. කාට හරි පුළුවන් වුණා නම් මේ ගොරෝසු හුස්ම, මැදි හුස්ම, ඊටාම සියුම් හුස්ම කියලා එතකොට පේන්න පටන් අර ගන්නවා. ගොරෝසු හුස්ම කියන්නේ තමයි මැද වෙන්න ඇති. සියුම් වේගන යනවා කියන්නේ අග වෙන්න ඇති. අන්තිමට ගියාට පස්සේ හුස්මක් නැහැ. ආශ්වාසයක් නැහැ. නැත්නම් ප්‍රශ්වාසයකට එන්න බෑනේ. ආනේ සංක්‍රමණික අවස්ථාව සංක්‍රාන්තිය කවදාකවත් අපි දැකලා නැහැ. හුස්ම
කවුද ගණන් කරපු එකක් කියන්නේ මම මේ කඩපාඩම් කරලා අවුරුදු 100ක් ජීවත් වෙනකොට හුස්ම කෝටි 13ක් හම්බ වෙනවලු. අපි කවදාකවත් ආශ්වාසයෙන් මෙලා ප්‍රශ්වාසයට යන අතරමැද තඩමාරුව දැකලා නැහැ. එතන තමයි නිවන තියෙන්නේ. ඒක තමයි දකින්න ඕනේ. ඉතින් අපි හුස්ම බල්ලා මේක පදම් කරලා අර සියුම් වෙන තැනට හිත යොදනකොට අපේ හිත, අපේ ගත, අපේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ පුදුම ඇලයින්මන්ට් එකට එනවා. පුදුම එකලස් වීමකට එනවා. ආය මොකුත් නැහැ. ඒක බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ වගේ দূරේ පාති හෝති කියලා මේක දිරදිග බලන ගතියට ගියොත් ඒ කෙනාට අක්ෂණ වේදී හරියට අස්ලොම විදින්න පුළුවන් තරමට ෂාප්නස් එකක් එනවා. අක්ෂණ වේදී කියලා කියන්නේ අඳුරේ අස්ලොමකින් ඇපල් ගෙඩියක් එල්ලෙන්න තිබ්බාම මෙයාට පුළුවන් අර අස්ලොම පලන්න විදින්න. ආන්නේ වගේ එකලාසයක් එන්න පටන් ගන්නවා ගොරෝසු උස්ම මධ්‍යස්ථ උස්ම සියුම් උස්ම වෙනකයි. මේක එන ඩයිමන්ෂන් එකක්. මේක සාමාන්‍යයෙන් කියන්නේ ඕලාරික සුකුම කියලා. ඊට පස්සේ හීනංවා පනීතංවා කියලා හුස්ම පේනවා ඉපා වෙනවා. නිදිමතයි කම්මැලි එපා වෙනවා කිසිම රස උපදවන දෙයක් නැහැ සැකයි. මේ හුස්ම බලලා ඇති වෙන්නේ මොකද්ද කියලා. මේ හුලන්නේ අපිට කණ්ඩ හම් වේද අපිට බොණ්ඩ ලැබෙයිද මොකද්ද හම්බෙන්නේ කියලා අර පේන හුස්මම හීන වෙලා යන වෙලාවක හීන කියලා කියන්නේ නිහීන වෙලා නිකන් ගණන් ගන්න නැතුව සමාහට පුදුම සතුටක් එනවා මට මෙච්චර කාලයක් භාවනා කරනකොට මෙච්චර ලස්සනට හුස්ම ටික වැටුනේ නැහනේ අද නම් බොහොම ප්‍රණීත වැටෙනවායි කියලා සමහරු රෑ එකට දෙකට මට ලියනවා මේ ඉන්ටර්විව් රිපෝට්ස් අද නම් ස්වාමීන් වහන්සේ භාවනාවක් කෙරුණා කියලා වැඩක් නැහැ මේමයි කියලා ඒක ප්‍රණීත වෙච්ච දවසේ කියලා ඉවර කරන්න බැරි තරම් ඒකම තමයි වෙලාවකට එපා වෙලා කම්මැලි වෙලා නීරස වෙලා යන්නේ මේ හුස්ම මේ විදියට හීන ප්‍රණීත භාවයේදී වෙස්පර්ලෙන්ඩ පුළුවන් ඉතින් අපිට හිතෙන්නේ හුස්ම නම් ඉතින් ඕක හීන වෙන්න බෑ ප්‍රණීත වෙන්න බෑ තියෙන විදිහක් තියෙන්න බෑ කියලා එහෙම එකක් නැහැ හීනම් පනීතංවා. ඉතින් යන්දුරේ සම්තිකේවා. හුස්ම එන්නේ ඇවිල්ලා නාසයේ වෙදිලා නාසයේ මොළේ ඇතුළට ගිහිල්ලා මොළේ මැදට යනකම් අභ්‍යන්තරගත වීමක් වෙනවා සමහර වෙලාවට. සමහරවිට මෙහෙම බාහිරයට ගිහිල්ලා මම නෙවෙයි හුස්ම ගන්නෙ මේ එළිය කෙනෙක් මං වෙනින් හුස්ම ගන්නවා වගේ බාහිරේ පේන්න පටන් අරගන්නවා. ඉතින් එතකොට යාට පේන්නේ මේ නාසිකාග්‍රේ අපි පටන් ගන්නකොට මේ මෙතෙන්දනේ තියාගෙන පටන් ගන්න හුස්ම කරන කට්ටිය හුඟ දෙනෙක් උත්තරොට්ටේ නාසිකාග්‍රේ කියලා උඩුතොලේ හෝ නාසිකාග්‍රේ තියාගෙන මොකද අපේ ඇස් දෙක වහනකොට අපිට ඩයිමන්ෂන් එකක් එනවා චිත්‍ර රූපයක් එනවා. ඒ චිත්‍ර රූපේ නායේ හුස්ම වදින තැන තමයි අපි මේ අරමුණු කරගන්නේ. නමුත් බලානිනකොට මේක එන්නේ ඇතුළට එනවා. මොළේ මැදට යනකම් යන වගේ තේනවා. එහෙම නැත්නම් එළියට ප්‍රතිස්ථාපන වේගන යන්න පටන් ගන්නවා. ඉතින් මෙයා ඇස් දෙක අරලා බලනවා මේ මොකද වෙන්නේ කියලා. එහෙම වෙන්න බෑනේ. මගේනේ හුස්ම. ඒක මං කියන තාලට ඉන්න බෑ. ඒක එහෙම ඉන්නේ නැහැ. එළියට යනවා ඇතුළට එනවා. මේ වගේ දෙයක් වෙච්ච හැටියට වාර්තාකරනද මේ වගේ බණ කීයක් අහන්න වෙයිද? ඒ වගේ මේකට සූදානම් මනසෙන් කොච්චර භාවනා කරන්න වෙයිද? හැබැයි මේකෙදී හැමදාම වෙච්ච දෙයක් මේ. එහෙම නැතුව මේ භාවනා කරන්න ආයෙත් ගාට වෙන මං ඇවිල්ලා නෙවෙයි. බලන්නේ නැතිකම. යන්දුරේ සම්තිකේවා. ඊට පස්සේ අජ්ජත්තංවා බහිද්ධාවා. මම හුස්ම ගන්නවද? එහෙම නැත්නම් මං වෙනුවෙන් කවුරුද හුස්ම ගන්නවද? එහෙම නැත්නම් නිකන් මයින්හමක් වැඩ කරනවා කිය හොස් ගාලා මේක වැඩ කරනවා. දැකලා ඇති සමහරලාට ඔය මේ අවසාන ජීවිතය ගත කරන මිනිස්සු ඇඳට වෙලා ඉන්න හුස්ම විතරයි වැටෙන්නේ. මිනිස්සයා නෑ එතන. ඔය හුස්ම ගන්නවා. අන්නේ වගේ අපිත් එහෙම රාමුකේරෝ වගේ තියෙනවා හුස්ම ගන්න. අජ්ජත් බහිද්දා අර ඇතුළේ ඉඳගෙන හුස්ම ගන්නකොට ඇඳුම් පෙතර පෙනවා නාසිකාග්‍රේ වැටෙනවා මොනක්වත් දැනෙන්නේ නැහැ. හුස්ම වැටෙනවා තේරෙනවා. හැබැයි කවුද කරන්නේ කියලා හොයන්න බෑ. ඉතින් මේ වගේ දේවල් මේ ශාලාවේ ඇතුළේ විතරක් වාර්තා කෙරෙලා ඇති 20000 ගාන වතාවක්. මොකද ඔච්චරමනේ අපි කතා කරන්නේ. නමුත් ඒකයි භාවනාව කියන්නේ කියලා. ඒකයි වාර්තාගත යුත්තේ කළ යුත්තේ කියන එක ලංකාවේ තිබිලම නැහැ. ඔය 1952 වෙනකොට. එහෙම කිසිම වාර්තාවක් ලංකාවේ කොහොක්වත් තිබිලා නැහැ. ඥානාරාම ස්වාමීන් වහන්සේ තිබිච්ච හැම පුස්කොළ පොතක්ම සුද්ධ කරලා ඒ සංසෙ ඉච්චර ඉස්කෝලේ ගිය කෙනෙක් නෙවෙයි
13 දී වගේ අවුරුදු 13 දී වගේ පැවිදි වෙලා පුස්කොළ පොත් අත ගාලාම තමයි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි සාමනීර කාලේ කොල්ල පිටියට යවලා උගන්වලා තියෙනවා මම හිතන්නේ පිරිවෙනක. පස්සේ බල්ලා තියෙනවා දැන් මේ භාවනා කළා නිවන් දකින්න පාර කොහෙද කියලා කිසිම තැනක කොහොයක්වත් හොයන්න හම්බෙලා නැහැ. සතිපට්ඨානේ කටපාඩම් කරනවා සතිපට්ඨානේ කියනවා රම්පත්ති රෝල ලියනවා ගල්වල ලියනවා කටපාඩම් කරන මිසක කරලා නැහැ. ඔය බුරුමේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ ටික කියනකොටම මේ ස්වාංශයට තේරෙනවා අපි අන්ධකාරයේ අතක ගියා මිසක්කා මේ අතරමැද විශාල කඩාවැටීමක් අපිට තිබිලා තියෙනවා. ඒකට හේතු තියෙනවා. විදේශාක්‍රමණික 3ක් සිද්ධ වුණා. ඒවා බරපතල දේවල් අපේ ඔය පෘතුගීසි කාර්ය විතරක් 520ක් විතර ප්‍රධානම මේ පිරිවෙන් විනාශ කරලා තියෙනවා පොළොවටම බසලා තියෙනවා. තාම ෆවුන්ඩේෂන් එක තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්න ප්‍රධානම ආකිටෙක්ට් බාවා ඔක්කොම මේ ට්‍රේස් කරලා ලෝකෙට ඉදිරිපත් කරපුවාම ලෝකෙම තියෙන හොඳම ප්‍රොපෝෂන් එක ගෝල්ඩන් රේෂියෝ එකට හදලා තියෙන්නේ ග්‍රීසියේ තිබුණ ටිකයි ලංකාවේ තිබුණ ටිකයි අතර කිට්ටු කරන්න බෑ. ඒ තරම්ම තාක්ෂණයක් තිබිලා තියෙනවා. පෘථිවියේ පිහිටීම ග්‍රහචාරේ ඒ පිරිවෙන් හදලා තියෙන හැටි. එමේසෙක විනාශම කළා දැම්මා. වෙනාලන්ද වගේ තැන්වල 200 300 හාමුදුරුවෝ දාන එකක්දී එහෙම පුච්චලා එහෙම මරලා දැම්මා. ලන්දේසි කාර්යය කරනකොට එක පහනක් පත්තු කිරුවොත් බුදුහාමුදුරන් 7-5ක් දඩ ගන්නවලු. පොල් තෙල් නාස්ති කරනවා කියලා. ගෙදර තියෙන පොල් ගහට කොස් ගහට බල්ලෙක් මරිච්චාම බල්ලටත් දඩ ගෙවන්න ඕනේ. මරාල බද්ද කියලා මිනිහෙක් මරිච්චාම මිනිහට අයිති වස්තු වලින් 30ක් රජයට දෙන්න ඕනේ. නිසා හාමුදුරු කෙනෙකුට ඉන්න පින්ඩපාතයක් දෙන්න සම්පූර්ණ නැති ව්‍යවස්ථාවක් අද තාමත් ලංකාවේ තියෙන රෝමලන්දේසි නීතිය. කිසිම සාධාරණයක් මේ නීතියේ නැහැ. ඉතින් මාතකට විතර ඉස්සල්ලා ඔය නාගානන්ද විශ්වවිද්‍යාලයේ තිබ්බ සම්මන්ත්‍රණයක් බුද්දිස්ට් ජුරිස්ප්‍රුඩන්ස් කියලා. අපිට බැරිද මේ බෞද්ධ නීතිය ලෝකෙට ගේන්න කියලා. කිසිම කෙනෙක් කැමති නැහැ. ඊ අදහසවත් ගෙනාවේ භූතානයේ හිටපු අග්‍රවිංශකාරතුමා මං තට්ටු කරලා කිව්වා ඔයා වටින්නේ ලංකාවට කියලා. දැන් ලංකාවේ ඒකට ඩිප්ලෝමා එකක් තියෙනවා. මේ බෞද්ධ නීතියක් ආවොත් මේ බුදුහාමුදුරු මේ සියල්ල දැකලා කරපුනේ මේ සුද්ධ මොන මගුලක් දැකලාද මේ නීති හදලා තියෙන්නේ. අපි තාමත් සැලුට් එක ගහන්නේ ওই නීතියටනේ. ඒකනේ පාර්ලිමේන්තුවට හෙන ගහන්න වෙලා තියෙන්නේ. ඇයි අපිට තියෙන ක්‍රමය ආවනම් මොකද වෙන්නේ? කිසිම කෙනෙක් කැමති නැහැ. මොකද මේකෙන් වවාගෙන කන්න පුළුවන්. ඉතින් අපි ඒකට අනුව තමයි අධ්‍යාපනය හදාගත්තේ. ඒකට අනුව තමයි බැංකු ක්‍රමය හදාගත්තේ. ඒකට අනුව තමයි නීතිය හදාගත්තේ. ඒකට අනුව තමයි වත්තර ගහන්නේ. ඒකට අනුව තමයි අපි මේ ජාත්‍යන්තර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදලා තියෙන්නේ. මේ වගේ මාරාන්තික උපක්‍රම 6කට යට වෙලා ඉන්නේ අපි. භාවනා කරන මිනිහා මේ සේරගෙම නිදාස්. සතිමත් වෙන චිත්තක්ෂණය තුල රටේ රාජ්‍ය ලන්දේසිකාරයෙක් වුණත් පුරුතුගීසිකාරයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. Tamanට තේරෙනවා මේ ආස්වාද ප්‍රසවාසයේ දිහා බලලා ඒකේ මුලැමැදාක බලන්න ওই මොන රජයේ තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔකේ හීන ප්‍රණීත භාවයේ දකින්න අපිට කාටවත් බලපෑමක් කරන්න බෑ. ඕලාරික සුකුම භාවයේ බලන කාටවත් බලපෑමක් කරන්න බෑ. කරන්නේ නැත්නම් ඒක අපේම තකතිරුකමනේ. අපේම තෘෂ්ණාවනේ. අපි নানা ප්‍රකාර හේතු කරුණු කියනවා. මම අවුරුදු 40ක් මම නැගී හිටිනවා මම පෙනී හිටිනවා මං කියනවා කරන්න පුළුවන්. මම කරලත් තියෙනවා. ඉතින් කට්ටිය මට බයිනවා මේ ළඟදිත් එක්කෙනෙක් මට තරවටු කරලා තියෙනවා ඔබ වහන්සේ ඔච්චරම හයියෙන් කතා කරනවා එක්ක ඔබ වහන්සේ රහත්ද කියන්නේ නැත්නම් නෑ කියන්නකෝ. කිලින් කියන්නකෝ ස්වාමීන් වහන්සේ ඔව් හරි නෑ හරි කියලා. මම තියන කුරුසෙට තියලා මට එන ගහන්න හදන්නේ. උන්දල දැන්නේ ඔයිට වැඩි මොන දෙල්ලක්කාරකම් මං කරලා තියෙනවා. මං කියන්නේ මේ හුස්ම දිහා බලන්න රජේ මොක වුණත් පුළුවන් ගෑනුන්ටත් පුළුවන් පිරිමින්ටත් පුළුවන් පැවිදිුණත් පුළුවන් උපැවිදි වුණත් පුළුවන් මිනිමරුවක් දැන්න කරනවා කැන්සර් හැදිච්ච කට්ටියත් කරනවා කුඩු ගහපේ උමුත් කරනවා ළමා අපරාධකාරියොත් කරනවා ඔක්කොටම කරන්න පුළුවන් මේක කෙරුවොත් බුදුහාමුදුර මේ රජුරෝ රාජබටෙක් විදිහට පිළිගන්නෝ එහෙම නැත්නම් කියනවා වැටුපක් ගෙවනවා එයා රාජකීය හමුදාවේ අංකයක් ලබනවා අපිට තාම සංසාරේ ඔය එකක්වත් ලැබිලා නැහැ.
කඹුර සත්තු කරන සෙල්ලම් ටික කර ඉඳලා දැන් නම් මූණවල වල පේන දින උපාත කම්බලා වගේ තමයි. බලන්න තිබ්බේ ගිනි කිකිලි වගේ ඉන්න කාලේ කරපු පෙන්කෙලි ටික. දැන් ඒවා මතක නැතු වගේ කෙල්ලන් කියන ළමයා මේ දඟලන්න එපා. අරක් කරන්න එපා මේ කරන්නේ. ඒ පොඩි උන් දන්නවා මේ අම්බලා තානංගයි ගෙඩිය කාලා තියෙන්නේ. තාත්තලා තානංගයි ගෙඩිය කාලා තියෙන්නේ. උන් පස්ස උඩ දාගෙන නටනවා. හැබැයි මේ සතිය උගන්නනට උන්ට තේරෙනවා අම්මලාට තාත්තලාට මේක නෑ. අපි මේක ඉගෙන ගත්තොත් අපිට නොදැක්ක කෙලවරක් මෙතෙක් ජීවිතේ නොදැක්ක කෙලවරක් හුස්ම දිගේම යන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දෙයක් උගන්නනකොට බෑනේ කතෝලික මුස්ලිම් දෙමළ කියලා ආගමත් ප්‍රශ්නයක් බලපානවද කියලා. අපි ළඟ ඉන්න ඕන්න කියලා දෙන්න පුළුවන්. ඒ මුස්ලිම් කෙල්ල 3-4 දෙනෙක් අපි හැමලාම ඔය කඳවුරු තිනකොට ගෙන්නනවා. ඒකට කතා කරලා කියන ඕගොල්ලන් කාට හරි ඉන්නවනම් සත්‍ය තේරෙන්නේ නැහැ කියලා එන්න මුස්ලිම් ආගමට අපි කියලා දෙන්නම්. හොඳට තේරුම් ගත්තට පස්සේ ආයෙ බුද්ධ ආගමට යන්නයි කියලා. බෞද්ධයන්ට කතා කරලා කියනවා ඉගෙනගත්ත යුතුයම දේ සතිය. ඕගොල්ලන්ට සතිය තේරෙන්නේ නැත්නම් එන්න මුස්ලිම් ආගමට. අපි ඕගොල්ලන් හොඳට උගන්ලා අපි ආපහු යවන්නම් කියලා. මෙතන අපි තිබ්බ සම්මන්ත්‍රණයක් එක්ක ජාතීන්ගේ සංගමේ පරිසර දූෂණය සහ සතිය පිළිබඳව කතා කරන එක. ඉතින් මට විනාඩි 15ක් තිබුණා පටන් අර ගන්නකොට මං කිව්වා ඉතින් එච්චරම සතිය කියලා දෙන්න බෑනේ. දැන් පැයක් විතර කතා කරලා තාම බැරි වුණානේ මට කියලා දෙන්න. විනාඩි 15කින් කොහොම කියලා දෙන්නද කියලා. මම ඉතින් පොඩි හඳුන්වා දීමක් කරා. ඒකල්ල බෙල් එකක් ගහලා කට්ටිය වාඩි කරලා විනාඩි 5ක 10ක විතර වගේ වැඩසටහනක් කරුවාට පස්සේ මුස්ලිම් මනුෂ්‍ය කතා කරා. ඇත්තටම කතා කරන හිටපු ෆලීල්ට එන්න බැරි වුණා. ඒ හිටට එකන කතා කරලා කියනවා අපි දැන් අහගෙන හිටියා සත්‍ය පිළිබඳ බෞද්ධ අදහස, අපි අහගෙන හිටියා සත්‍ය පිළිබඳ හින්දු අදහස. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සුද්ධ කුරානයේ ඉස්ලාම තියෙන වාක්‍යලු මේක සතියෙන් ඉන්න අය සඳහා පමණයි කියලා මේ පොත. අපි හිතනවා මේ බෞද්ධයට විතරයි මේක තියෙන්නේ. ඇත්ත තමයි මේ විදිහට ඉදිරිපත් කරන බුදුහාමුදුරුවෝ තමයි. ඒත් බෞද්ධයා නොකරන එක පිළිබඳ බුදුහාමුදුරුවෝ මොනව කරන්නේ? මේ කරපින්නගෙන අපි බුද්ධ ආගමේ අපි දන්නවා අපි බුද්ධ ආගම පිළිබඳ ධර්මාචාර්ය කියයි අර පාසලා තියනවා කියයි මේ පාසලා තියනවා කිව්වොත් හිටගෙන සලෝක කියයි 60 70ක්. හුස්ම දෙකක් ගන්න බෑ. එන්න හිටපේකනා ටිකක් වෙලා ගියාට පස්සේ ආවා. එයාටත් අපි විනාඩි 5ක් දුන්නා මං කිව්වා කියන්න කියලා. එයා කියනවා කුරානේ තියෙනවලු මොරහබා කියලා වචනයක්. ඒකේ අදහස සතිය තමයි. මේක කවදාකවත් අපිට කියලා දෙන්නේ නැහැ. ඔබ වහන්සේ ආපු නිසා මට කියන්න පුළුවන් මම අපි හමීදියා විශ්වවිද්‍යාලයට වඩින්න අපි ඔබ වහන්සේට අවස්ථාවක් දෙනවා ඒ කට්ටියට කියලා දෙන්න. ග්‍රීක ජූ එක්කන කතා කරලා කියනවා ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ හින්දු එක්කන කියනවා. Tamanට ගැලවෙන්න ඕන නම් විමසුම් මාර්ගයේ තියෙන තමන්ගේ ඇතුලේ කියලා. ආණ්ඩුවේවත් කොවිඩ් ඉන්ජෙක්ෂන් එකේවත් මොකේවත් නැහැ කියලා අපි හම්බ කරන සල්ලි වල කිසිම විමුක්තියක් නැහැ කියලා. ඔකට ඔච්චර කඹුර ඇව්වට Taman ළඟ තියෙන්නේ කියලා. ඉතින් ඒ මිනිස්සුගේ කතා අහනකොට මං කිව්වා අන්තිමට මගේ රිමාක්ස් වලට මම තමයි ඉවර කරේ මට බය වෙන්න දෙයක් නැහැ මොකද මේ ආගමික නායකයෝ මේකේ බාහිර අරගෙන දැන් බෞද්ධ නායකයෝ නෙවෙයි බෞද්ධ නායකයෝ නෙජෙන්නේ කිරුවේ මම මේ රෙම්පෝච කෙනෙක් එක්ක ඒගොල්ලෝ දන්නවා මත ඒක ලංකාවට මේක කියලා දෙන්න බුදුසරණ පත්‍රයේ මේ ගැන දිලේ ආටිකල් එකක් දැම්මොත් ඒකේ පළ කරගන්න තියෙන අමාරුව බලන්නකෝ රුවන්වැලිසෑයේ මෙච්චර ලොකු පූජාවක් තියනවා කිව්වොත් එහම අම්මද්ද පොළ ඇඳුම් අඳින්න නැතුව එන්නේ එළියට. විජහාට ගිහිල්ලා ඒකේ කොටහක් අරගන්නයි සෙල්ලම් කරන්නයි. මේ සතිය පොඩ්ඩක් වඩනවායි කිව්වොත් ආපෝ දැම්ම වයස මැදි අප්පා. තාටිය වයසට ගියාම එන්න මොකද ඉතින් හදිසියක් වෙන දෙයක් නැහැ නේ. ඉතින් කොමලක්වත් තියෙන එකනේ කියලා. අනේ අන්තිමට අහක් ගාලා මැරලා යනකොට තමයි තේරෙන්නේ සතිය තියා දවස් 7ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ අපි මේ කරන එකමයි මම මේ කතා කරපු සාරාංශික කියනවනම් කියන්නේ අපි හුස්මක් ගන්නකොට බුදුන් කියලා හිතන්නකෝ. අපි හිත පිට ගියාම ආයේ ගන්න ඕන තැන මෙතනයි කියලා දන්නවනම් ඔච්චරයි භාවනාව කියන්නේ. ඉඳගෙන ඉන්නකොට නම් සද්දයකට වේදනාවකට හිත ඒව ගැන අපිට කතා කරන්න තියෙන මේකේ. හිත පිට යනවා. ඒක පිළිබඳව ආයේ කාටවත් එහෙම දෙයක් නැහැ. ආපහු ගන්න ඕනේ හුස්මට කියලා දන්නවනම් අපි අනාත නැහැ. සනාතයි. අසරණ නැහැ. සසරණයි. ආපෝ එහෙම වෙන්න බෑ. සද්ද ඇහෙන්න බෑ. තේන ගහනකොට සද්ද ඇහෙන්නේ නැති මොනව කරන්නේ? ඉතින් අපි මෙහෙණේට බැලලා වැඩක් තියෙනවා. කට්ටිය වැස්සට බයිනවා, කැස්සට බයිනවා, මැස්සන්ට බැන බැන ඉන්නවා. වැසි වසි කැස්ස කසි
මැස්සෝ නලියයි. උඹේ හුස්ම දිහා බලන් හිටපන්. අපි මේක වැඩමුළුව පටන් ගන්න කාලේ 274 මුල් කාලේ අපි ওই ටික ඔච්චරම කිව්වේ නෑ. ඔය සතිපාසල ආවට පස්සේ මේක අපිට දෙන්න පුදුමාකාර නිදර්ශන එන්න පටන් අරගත්තා. මේ පුංචි ළමයි පිළිකා හැදිච්ච අය, කුඩු ගහපු අය, රාජ අපරාධ කරලා එල්ලුම් ගහට ගිය අය, දූෂණය වෙච්ච තාත්තාචෙන් දූෂණය වෙච්ච ළමයි. ළමයාත් නැති වෙලා. ඒ ළමයාත් උගන්වනවා සතියේ. ඒ නිසා ජීවිතය අලුත් කරගන්න ඕනේ නම් නැත්නම් අපිට බුදුහාමුදුරන්ගේ සහජාත පුත්‍රයෙක් එහෙම නැත්නම් ශාක්‍ය වංශ දුහිතෘකාවක් වෙන්න ඕන නම් මෙන්න ක්‍රමය. මේට වැඩි වෙනස් ඒවා තියෙන්න පුළුවන්. මම කියන්නේ මේකමයි ක්‍රමය කියලා. නමුත් මේක බලන්න ඕනේ නම් ඕනේ වෙලාවක සතිපට්ඨාන පොත අරගෙන දිගහැරලා කියවන්න මේක තියෙනවා. මම මේක මෙතෙක්කල් නොකරේයි කියලා අහන්න එපා. මේකට තියෙන විභව ශක්තිය තමයි පොටෙන්ෂල් එක තමයි පොසිබිලිටි එක තමයි මනුස්සකම කියන්නේ. කාටවත් වළක්වන්න බෑ. කාටවත්ම වළක්වන්න බෑ. වළක්වන්න පුළුවන් මගේ තකතිරුකමට විතරයි, මගේ තෘෂ්ණාවට විතරයි. ඉතින් අපි මේ ආවේ ඒක නැති කරගන්නනේ. තියන කියලා බය වෙන්න එපා. නැවත නැවතත් යොදන්න අනුපස්සනා සහ විපස්සනා කියලා කියන්නේ මෙතෙක් දැකපු හුස්මම හරහා බලන එකට. නැත්තම් විනිවිද දකින්න එකට. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ මේ විනිවිද දැකීම දියුණු වීමට හරහා දැකීම දියුණු වීම පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් સમાપ્ત කරනවා. ශිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා